අන්න කාරණා මෙතුමාගෙන් අහලා දැනගමු. ඒකට ඉතින් මේ නිස්සබ්ද වෙලා ඉඳලා ඔය අහන් ඉඳලා හරියන්නේ නැහැ. අපි නොදන්න දේවල් අපි අහන්න ඕනේ. එහෙම නේද අම්මේ? ඈ? එහෙනම් ඉතින් මේ අපි ඒකට සූදානම් වෙමු. මෙතන පටන් අපි කරන්නේ අපි නොදන්න මේ අපේ ගමේ අපේ ප්‍රදේශයේ අපේ රටේ තියෙනා වූ මේ වැව් ගැන සහ අපේ මේ කුසිකර්මාන්තයට මේ වැව් වලින් මොනවද උනේ කියන එක ගැන කතා බහ කරන්න. අම්මේ තාත්තේ අපේ මේ සහෝදරවරුනි අපේ ඉතින් මේ ආනාදිමත් කාලේ ඉඳලා ගහකොළ සතා සිව්පාවත් එක්ක එකට හිටියු මිනිස්සුනේ අපේ හේකොලා කුඹුරු කොලා මේ හැම දෙයක්ම කරද්දී අපේ සෝබා දහමත් එක්ක එකතු වෙලා වැඩ කළා. හැබැයි මෑතක් එනකොට මේ අලි මිනිස් ගැටුම කියලා එකක් ඇති වෙලා අපේ මේ වගා ටික විනාශ කරන්නට අලි ටික ගම් වැදිලා තියෙනවා. එතකොට අපේ මේ ඇත්තෝ ටික එකතු වෙලා කරන්නේ මොකද්ද? අලින්ට ඇන ගහපු ලෑල්ලක් තියලා එහෙම නැත්නම් හැක්කපටස් ටිකක් තියලා. එහෙම නැත්නම් අලි වෙඩිල්ලක් දමලා උහුම් බය කරලා පුරවා හරිනවා. හැබැයි අපි හැමදාම මේ ගැටලුව එහෙම්මමයි. එදා ඉඳලා අද වෙනකම්ම අලි යන්නෙත් නෑ අපි යන්නෙත් නෑ. අපි දෙගොල්ලොන්ට බැනගෙන මේක ජීවත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඉතාමත් ගෞරවපූර්වකව මේ අවස්ථාවට පිළිගන්නවා. ඔයගොල්ලෝ ආපහු ඈඳි ගනිමු. ඉතින් මම මේ කියාගෙන ආවේ ආයිබෝවන්ට මේ අලි අතුන් ගම් ඇදිලා අපේ භවභෝග විනාශ කරනවා. ඒ වගේම අපිත් පුළුවන් විදියට මේ අලි අතුන් විනාශ කරන්න දත කනවා. හැබැයි ඉතින් හැමදාම උනේ මේ අලි ගණන් මිනිස් ගැටුම එන්න උග්‍ර වුණා මිසක් අඩු උනේ නැහැ. හැබැයි ඉතින් අපි හැමදාම මොනවා හරි කරලා මේ අලියා විනාශ කරන්න හදනවා. හැබැයි අලියා විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොලව් මේ වැව්. අපි හැමෝම එකතු වෙලා අපි නොදැනුවත් හෝ මේ වැව් විනාශ කරන්න දත කනවා. ඒකේ තියෙන වැව් ඉහත් අය තියෙන කැලාව විනාශ කරලා. ඒකේ එලි කරලා. ඒ අවට තියන්නා වූ කුඩා වැව් ටික පුරවලා ඒ වට පිටාව එලි කරලා වගා කරලා. සතා සිව්පාවට බොන්න තිබුණ අර කුළු වැව් ටික විනාශ කරලා මේ වැවත් ටිකෙන් ටික මරනවා. හැබැයි ආයිබෝවන්ට ඕගොල්ලෝ දන්නේ නැහැ මේ වැව මරනවයි කියලා. ඒක දැනගන්නකොට අපි හුඟා ප්‍රමාද වැඩයි ආයිබෝවන්. අපි දන්නේවත් නැහැ අපේ වැව් මැරිලා මිය ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි. මේ කරන්නා වූ අපි නොදැනුවත්ව කරන්නා වූ හානියෙන් අපේ මේ වගාවල් වලට කුසි රසායනික දාලා මේ කරන්නා වූ කාර්යයෙන් හැමදාම වෙන්නේ අපිට අන්තිමේදී අපි නොදන්නා වූ රෝග රාශියක් අපිට එකතු වෙලා තියෙනවා. දැන් මේ ධර්මසේන මහත්තයෝ මේ මෑතකදී මං අහගෙන අපි එක්තරා ගමකට මේ වකුගඩු එකකයක් ආවයි කියලා රෝහලට ගමේ ඇත්තෝ හරි සන්තෝෂයෙන් උඩාරුවෙන් කියනවා අපේ ගමට වකුගඩු එකකයක් ලැබුණා නෝෑ කියලා. හැබැයි අම්මේ තාත්තේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒකේ තියෙන ඛේද වාචකය. වකුගඩු රෝගී එකකයක් ලැබෙන්නේ මොකෝ? ඒ ගමට වකුගඩු රෝගේ වැඩි හින්දා නෑ. ඒක අඬ හතුරු වෙන්න ඕන කාරණයක්ද? නෑ හත්දිලාවේ දුක් වෙන්න ඕන. එහෙව් සමාජයක් අපිට උදා වෙලා තියෙන්නේ. ඒ දවස්වල ගෝරජ්ජුරුව සම්මානය ගත්ත මිනිස්සයා අද වකුගඩු රෝගියෙක් කියලා වාට්ටුවේ. හැමදාම බෙහෙත් කරනවා. එහෙම සමාජයක් අපිට උදා වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ඔය කුසි රසායන ද්‍රව්‍ය වැඩි කරලා අපි කරන්නේ හැමදාම අපේ භවභෝග වැඩි කරන්නේ කියලා පුළුවන් තරම් මේ පසර දානවා කුසි රසායනයි. හිතන් ඉන්නේ අපි ඇතින් හරිම හොඳයි අපි දැන් අපිට හොඳ බගාවක් තියෙනවා මේ සැරේ ඉතින් අපි මැස්සෝ වොන්න නැතුව ගොයන් ටික ගෙට ගත්තා ඈ
වී ටික හොඳට තියෙනවා. හැබැයි අපි අවසානයේදී අපි දන්නේ අපිම අපි විසින් රෝගී වෙලා. ඉතින් මේ ධර්මසේන මහත්තයෝ අපි මේ සාකච්ඡාව පටන් ගනිමු. මේ ඇත්තටම ධර්මසේන මහත්තයෝ මේ දැන් අපි ඔය හැම දෙයක්ම කරන්නේ අපේ මේ වැව මූලික කරගෙන නෑ. ආදානදිවත් කාලේ ඉඳන් අපි කියනවා අපි මේ වැව්ගම් පත්තුවේ මිනිස්සු. එහෙම නැත්නම් මේ වැව් බෙදි රාජ්‍යයේ මිනිස්සු කියලා උජාරුවට කියනවා. දැන් ඔය වැව තියෙනවද? මේ මං කියන්නේ මේ ඔය වැව දැන් මේ ඔයාලට දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේ ඔය කියන වැව් වලට? දැන් අපි කියනවා තිසා වැව තියෙනවයි කියලා. නුවර වැව තියෙනවයි කියනවා. ඒ වගේම වැව් 100ක් තියෙනවයි කියනවා රජරට. පොළොන්නරු. මේ හැම වැවක්ම අද දැන් තියෙනවා කිව්වට හරියටම වැවක් තියෙනවද කියලා මට පොඩ්ඩක් කිව්වනම්. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ හිතාදර ගොවි සහෝදර සහෝදරියනි මම මේ සහෝදර සහෝදරියනි කියලා කතා කරුවේ මගේ නෑදෑයොත් ඉන්නවනේ මේ කාලයක් තිස්සේ මම මේ ගමට එනවා විදාන මහත්තයා මම 2004 දී ඇවිල්ලා මේ ගම්වල මේ ගම් පැලස්සේ ඇවිදලා බලනකොට මම දැකපු දෙයක් ඊට පස්සේ 2014 මම මේ පළාතට ආවහම දැකපු දෙයක් 2017 වෙනකොට මම මේ පළාතට ආවලා දැකපු දේත් වෙනස්. ටිකෙන් ටික යම් වෙනසක් සිදු වෙමින් පවතිනවා. මම හරි වාසනාවන්තයි කියලා මම හිතනවා. මොකද අපි මේ පහුගිය දවස්වල විශාල කාර්යයකට මුල පිරුවා. ඔබතුමන්ලත් වාසනාවන්තයි ඒ කාර්යය පටන් ගත්තේ මෙතන මේ ගමේ. අපිට ගොඩක් අය ඒකට උදව් කෙරුවා. මම නම් වශයෙන් කියන්න ඕන ප්‍රාදේශීය ලේකම්තුමා ඒ කාලේ හිටපු අද සෙනවිරත්න මහත්මයා මෙතන ඇවිල්ලා හිටියා. එයා ගියා. මේ ජයතිලක මහත්මයා ඒ වගේ බොහොම අය අපිත් එක්ක සමීප වෙලා මේ විශාල කාර්යයට ආරම්භයක් දුන්නා. මොකද්ද මේ කටයුත්ත? ලෝකේ දන්නවා ලෝක උරුම තියෙනවා. ලංකාවෙත් තියෙනවා ලෝක උරුම. සීගිරිය ලෝක උරුමයක්. මහනුවර පොළොන්නරුව සිංහරාජයේ ලෝක උරුම. ලංකාවේ පළවෙනි වතාවට ලෝක උරුමයක් ප්‍රසිද්ධියට පත් කෙරුවා කෘෂිකර්මයේ ගැන. කෘෂිකර්මයේ ගැන ලෝකයේ ලෝක උරුමයක් බවට පත් වුණු තැන තමයි ඒ තැන ඉඳලා තමයි මම මේ කතා කරන්නේ. ඒ නිසා අපි වෙන තැනකට ගියා නම් අපිට කවදාවත් ලෝක උරුමයක් දකින්න හම්බ වෙන්නේ නැහැ කෘෂිකර්මයට. ලංකාවේ පළමු වන ලෝක කෘෂිකර්මී ලෝක උරුමය කෘෂිකාර්මික ලෝක උරුමය පළුගස්ස. ලෝකයේ 39 වෙනි කෘෂිකාර්මික ලෝක උරුමය පළුගස්ස. ඒ නිසා මම ඊ타මත්ම කෘතවේදීව ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම ආචාර කරනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගත්තේ අප්‍රතිහත්ය ධෛර්යය පිළිබඳව. ඒ කෘෂිකාර්මික උරුමය වැව හා සම්බන්ධයි. මේ වැව කියලා කියන්නේ ඊ타මත්ම පූජනීය දෙයක්. අද මෙතුමා කිව්වා වගේ වැහැරිලා මැරිලා තියෙන මේ වැව අතීතයේ අපි සියලු දෙනාටම සමෘද්ධිය ළඟා කරගත්ත වැව. ඒ නිසාම තමයි අපිට දිනන්න හම්බ වුණේ වැව පෙන්නලා ලෝකයේ කෘෂිකාර්මික උරුමයට උරුමකම් කියන්නට අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්න හැකි වුණේ. මේක මහා පුදුම දෙයක්. වැවක් කියලා කියන්නේ සුද්දන්ගේ හැටියට නම්
වතුර පිරිච්ච පුංචි වලක්. හැබැයි මතක තියාගන්න ඕන මේ රටේ අපි නොදන්නා ඉතිහාසයේ ඉඳලා වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ වාරි ශිෂ්ටාචාරය ටිකෙන් ටික දියුණු වෙලා එක්තරා උපරිම තැනකට ඇවිල්ලා අපි ලෝකයට කියන්න පුළුවන් තරම් අභිමානයක් ආඩම්බරයක් අද තියෙනවා. මේ ලෝකේ කොහෙවත් මේ වගේ වැව් මේ විදිහට දියුණු වෙලා නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන්. ඉතින් මේ වැව් සම්බන්ධයෙන් අපිට කතා කරනකොට මේ ගම වැවක් නැතිව ගමක් ඇති වෙන්නේ නැහැ. වැවක් නැතිව සමාජයක් ඇති වෙන්නේ නැහැ. අවුරුදු දහස් ගාණක් තිස්සේ තමුන්නාන්සේලා දන්නවා රජරට වැව් බැඳි රාජ්‍යයේ මේ වැව් වල රහස මොකද්ද කියලා අපි හොයන්නට පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි මේ ලෝක උරුමයට උරුමකම් කිව්වේ. ඉතින් විදාන මහත්තයා අපි වැව ගැන ගොඩක් කතා කරන්න ඕන කියලා මට හිතෙනවා. වැව ගැන දැනගන්න ඕන අපි. වැව ආරක්ෂා කරන්න ඕන අපි. ඒ නිසා මේ තියෙන පූජනීය වස්තුව කොයි විදිහටද රැකගන්නේ කියන එක ගැනත් අපි කතා කරන්න ඕන. ඉතින් විදාන මහත්තයෝ මේක මේ සාකච්ඡාවක් වශයෙන් තමයි ගෙනියන්න ඕන. මම කතා කරන වැඩිත් දන්නෙත් නැහැ. නෑ මොකෝ දැන් මම මේ අපේ මේ ඇත්තන්ගේ මුලත් විතක් කන ගමන් මේ කතා කළේ ඒ ඇත්තෝ කියනවා අපි දන්නේ නැති ගොඩාක් කාරණා මේ වැව් ගැන ඇතිය. ඒ විතරක් නෙමෙයි ඒ ඇත්තන්ගේ කාලේ ඉඳලා ඉතින් මේ වැවත් එක්ක ලොකු සහසම්බන්ධයක් තිබුණයි කියලා. ඒ කියන්නේ ඔය අපේ ජීවනෝපාය කරගන්න ගියාම ඒ වගේම වැවත් එක්ක මේ ජල කර්මාන්තයත් එක්ක වැඩ කරන්න ගියාම අපේ වතුර ටික පවා බිව්වේ ආට්ටිලව්වේ මේ වැවෙල්ලු. හැබැයි ඉතින් කරුමේ කියන්නේ බොල අද වතුර ටික කටේ තියාගන්න තියා නා ගන්න හැක්කමක් නැහැලු මේ වැවේ. මේ සහසම්බන්ධය කොහොමද බෙදෙන්නේ නැත්තේ මං හිතන්නේ. මේ ඔබතුමා හිතන හැටියට මේක මේ මොකක් වෙන්නේ නැද්ද මේ පාරිසරික වශයෙන් එහෙම නැත්නම් මේ ආර්ථික වශයෙන් මේ වැවයි මේ ගමයි අතර තිබිච්ච මිනිස්සුන්ගේ සම්බන්ධතාවය බින්දෙන්නේ නැත්තේ මොකක් වෙලා ඇද්ද? අපි ඒ ගැන ඇත්තටම කතා කරන්න ඕන. හේතුව අපිට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. මම කියන්නම් මේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හිත හොඳ මිනිස්සු. මේ හිත හොඳකම වැරදිවට ප්‍රයෝජන අරගෙන බොහෝ අය අපිට සැලකුව හැටි වැරදි. අපේ හිත හොඳකම නිසා තමයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී මේ රටට ආපු එක්තරා දාමරිකයෙක් අපේ රට අල්ලගත්තා අපේ හිත හොඳ නිසා. 1505 දී මේ රටට ආපු වෙනත් පෘතුගීසීන් අපේ හිත හොඳ හින්දා මේ රට අල්ලගත්තා. 1656 ලන්දේසීන් ඇවිල්ලා අපේ හිත හොඳ හින්දා අපි අල්ලගත්තා. 1796 දී මේ රටට ආපු තවත් කොටසක් ඉංග්‍රීසීන් අපේ රට අල්ලගත්තා. මේ විදිහට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ක්‍රමයෙන් විශාල ආක්‍රමණයකට භාජනය වුණා. අපි රැවටුණා. ඒ රැවටීම කොයිතරම් විශාලද කියලා කිව්වොත් අපි ගොඩනගාගත්ත මේ ප්‍රෞಢ ශිෂ්ටාචාරය ක්‍රමයෙන් හැරෙන්න පටන් ගත්තා. ඒකට වග කියන්න ඕන අපිම තමයි. හැබැයි වෙලා තියෙන දේ ඊ타ත්ම දුක්ඛ සෝචනීය දෙයක්. අද අපිට වෙලා තියෙන්නේ ඒ අයගේ දැනුම, ඒ අයගේ සංස්කෘතිය, ඒ අයගේ තාක්ෂණය වැළඳගෙන අපේ තිබුණු සියල්ල පැත්තකට දාලා අපි වෙනත් ජීවිතයකට, වෙනත් සංස්කෘතියකට, වෙනත් කෘෂිකර්මයකට, වෙනත් වාරි සංස්කෘතියකට අපි හැරිලා තියෙනවා. ඒ බටහිර ආభాෂය නිසා අපි අපේ තිබුණු මේ සම්පත් ගණන් ගත්තේ නැතුව
පැත්තකට දැමීමේ ප්‍රතිඵලය තමයි අද වැවට වෙලා තියෙන්නේ. වැවට විතරක් නෙවෙයි අපේ සියලුම දේවල් වලට ආහාර රටාවට වෙනස් වෙලා තියෙනවා. අපේ වෙදකම වෙනස් වෙලා තියෙනවා. අපේ වෛද්‍ය ශාස්ත්‍රය විතරක් නෙවෙයි අපේ කෘෂිකර්මය වෙනස් වෙලා තියෙනවා. මේ හැම එකක්ම වෙනස් වෙලා තියෙනවා. ඒ නැතුව මේ අපි කරපු වෙනත් වරදක් හින්දා නෙවෙයි පැහැදිලිවම අපි බටහිර ආකල්ප අපේ කියලා හිතේ තියාගෙන ඒවා වැළඳගත් එක තමයි විධාන මහත්තයා මෙතන මූලික හේතුව. ඔව් මං හිතන්නේ මේ අපේ කම අපේ ගම අපේ වැව මේ හැම එකක්ම විනාශ වෙලා තියෙන්නේ මේ ඔය කියන විදියට අපේ මේ ඒරෝප්පෙන් ආපු අය අපේ ඔළුවට දාන්නා වූ විස බීජ සහ ඒගොල්ලොන්ගේ එක එක ව්‍යාපෘතිින්දා. ඒ වගේම තමයි මං හිතන්නේ දැන් මේ හුඟක් දෙනෙක් අද කාලේ හිතනවා ගමකට ඇවිල්ලා ඔය මොකක් හරි වැඩපිළිවෙලක් මේ වගේ වැඩපිළිවෙලක් කරාන් පස්සේ ඕන් ඉතින් අර ඒරෝප කාසිය වලට රැවටිච්ච NGO එකකින් ඇවිල්ලා මේක කරනවා කියලා. හැබැයි ආයිබෝ අඬ කියන්න ඕන අපි මේ වැව්ගම් පුබුදුව වැඩසටහන කරන්නේ අපේ මහවැලි හා පරිසරක සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ. මේක රජයේ වැඩපිළිවෙලක් ඕ. එහෙම නැතුව මේ එක එක කාසි වලට යටත් වෙලා ඒරෝපෙන් එන කාසි වලට කරන වැඩක් නෙමෙයි. ඒක කියන්න ඕන. ඉතින් ධර්මසේන මහත්තයෝ මේ වගේ එක එක දැන් ඔය වැඩසටහන් කරනවානේ ඇවිල්ලා එක එක වැටි වලින් ඇවිල්ලා එක එක ව්‍යාපෘති කරනවා. වැඩසටහන් කරනවා. මේ ඔක්කොම ඇවිල්ලා පහුගිය කාලේ මේ ගමට මේ වැවට මේ ලොකු හානියක් වුණානේ. මේ එතකොට මේ විදේශ රටවලින් එන මේ බලපෑම කොහොමද මේ වැවට වෙන්නේ? ඒක නිකන් මේ ඇවිල්ලා මේ වැව උස්සා යන හොරු අරන් යනවා වගේ නෙවෙයි. ඒකට මොකක් හරි වාක්‍රව වැඩ පිළිවෙලක් ඇතිනවා මේකට බලපෑම් කරන. තවුන්නාන්සේලාට මතක ඇති පහුගිය අවුරුදු 50ට ඇතුළත මේ වයසක අය දන්නවා අපිට ඒ බලපෑම ඇති වුණේ කොහොමද කියලා. අපේ සංස්කෘතිය වෙනස් කරලා අපිට ඉගැන්නුවා සල්ලි තමයි වැඩිපුරම ඕන. ඒ නිසා උඹලා පුළුවන් තරම් නිෂ්පාදනය කරපල්ලා, ආහාර නිෂ්පාදනය කරපල්ලා. අපි ළඟ තියෙන වෙනත් භාණ්ඩ රේඩියෝ, බයිසිකල්, මෝටරසයිකල්, රූපවාහිනිය මේ සියල්ලම තියෙනවා. උඹලා පුළුවන් තරම් මහන්සි වෙලා ආහාර නිෂ්පාදනය කරලා අපිට දීපල්ලා. අපි දෙන්නම් මේවා උඹලට සැප විඳින්න පුළුවන් කියන ඉතාමත්ම දරුණු මානසික ආකල්පයක් අපේ හිත ඇතුළට ඇති කරා. ඒ නිසා අපි සියලු දෙනාම වෙන දේවල් ඔක්කොම අමතක කරලා ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ කියන විදිහට ගොවිතැන් කරන්න පටන් ගත්තා. අපිට කුඹුරු මදි වුණා. අපි හේන් ගොවිතැන් කෙරුවා. මේ හේන් ගොවිතැන් කරනකොට හේන තිබුණේ කොහෙද? වැවට උඩින්. ඒ නිසා සෝදාපාලුව ඇති වුණා. මේ වැව් ඔක්කොම රොන් මඩ වලින් පිරුණා. ඊට පස්සේ කුඹුරු කරගන්න බැරුව ගියා. තවත් හේන් ගොවිතැන් වලට ගියා. ඒ විතරක් නෙවෙයි. විධාන මහත්තයා මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපේ ගොවිතැන වෙනස් කරලා අපේ ගොවිතැනට වෙන වෙන දේවල් එකතු කරලා කෘෂි රසායනික පෝර මේවා එකතු කරලා අපේ සම්පූර්ණ මුළු ගොවි සංහතියම විනාශ කරන්න විශාල කුමන්ත්‍රණයක් සිදු වුණා. අපි දැන හෝ නොදැන අපිට දැන් මේ උගුලෙන් ගැලවෙන්න ඕන. අපිම තමයි ඒක කරන්න ඕන. ඒ නිසා අපි මෙතෙන්ට ආවේ ලොකු වැඩසටහනක් එක්ක මේ ලෝක උරුමයේ බවට පත් කිරීමේදී අපි පොරොන්දු වුණා. මේ ගම්මානවල අය සියලු දෙනාම එකතු කරගෙන වැඩසටහනක් කරනවායි කියලා. අන්න ඒ වැඩසටහන තමයි නැවත අපිට පුළුවන්ද ඔය බටහිර උගුල පැත්තකට දාලා අපේ තිබුණු සුවිශේෂ තාක්ෂණය නැවත මේ වැවට, ගමට, කුඹුරට, හේනට යොදලා අපි නැවත පෙන්වන්න පුළුවන්ද අපිට තිබුණා කාටවත් නොනැවෙන උරුමයක්. ඒ උරුමේ නැවත ප්‍රතිස්ථාපනය කරන්න මේ සඳහා අපි යෝජනා කරා විධාන මහත්තයා. මේ වැව් ඔක්කොම පුනරුත්ථාපනය කරන්න ඕනේ. කවුරු කරනවද කියන එක වැදගත් නෑ. මට ඕකට පොඩි බාධාවක් කරාට ඔබතුමා කොහොම කිව්වත් ඔය දැන් ඔබතුමා කියනවානේ අලුතෙන් වැව් හදනවා, රජයෙන් වැව් හදනවා. එහෙම නැත්නම් එක එක ව්‍යාපෘති වලින් වැව් හදනවා කියලා.
දැන් ඉතින් මේ වැවක් හදනවා කියන්නේ අපේ මේ විශේෂයෙන් මේ අපේ තරුණ කොහොමද තරුණයෝ අහලාමයි දන්නේ නැතුව ඇති. වැවක් කියනවා කියන්නේ ඔය දැන් ඉතින් ඔය කියන විදිහට හරි ලේසි නෑ. ඈ මේකක් හරි අලපාරක් කරස් කරලා ඔයක් කරස් කරලා බැම්මක් බැන්නා වැවක් තියෙනවා. ඕක බහලකෝ කච්චක් කිය. ඔය අපේ ආණ්ඩුව වලින් හැමසැරේම කරේ එක වැව් දාන එක. ඔබතුමා දන්නේ නැහැ. නිදාන මහත්තයා වියලි කලාපයේ තියෙනවා භූ රූපණ රටාවක්. භූමිය වෙනස් වෙන රටාවක් තිබුණා. මේ රටාවේ වතුර ගලනකොට වතුර ගලන්නේ උඩ ඉඳලා පහළට කෙලින් නෙවෙයි. ඒ නිසා මේකේ මේ රටාව හරියට නිකන් ගහක මුල් කියනවා වගේ රටාවකින් ඇවිල්ලා තිබුණ එකක්. අපේ මිනිස්සුන්ට හොඳ බුද්ධියක් තිබුණා. කොහෙද වැව හදන්නේ කියලා හරියටම ස්ථානගත කරන්න. මේ හදපු වැව් ඔක්කොම එකට යාවෙන්න එකතු වෙන්න පොකුරක් වගේ තියෙන්න අපි දැන් කතා කරනවානේ එල්ලංගාව කියලා නමක්. අන්න ඒ එල්ලංගාව හැදෙන්නේ මේ පළාතේ විතරයි. අඩු ගානේ අම්පාරට ගියොත් ඕගොල්ලන්ට එල්ලංගා බලන්න හම්බෙන්නේ නැහැ. නුවරඑළියට ගියාට ඕගොල්ලෝ එල්ලංගාව බලන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ සුවිශේෂ වූ තැන මේ වැව් පොකුරු වල මොකද්ද ලොකු රහසක් තියෙනවා. ඒවා ඒ විදිහටම පවත්වගෙන මිනිසුන්ගේ ඕනෑ එපාකම් සත්වයින්ගේ ඕනෑ එපාකම් සාකවල පැවැත්ම තහවුරු කරන්නට මේ පද්ධතිය අපේ මිනිස්සු ලස්සනට සංවර්ධනය කරලා ගොඩ නගලා තියෙනවා. ඒකට තමයි අපි ඔය කියන්නේ එල්ලංගා පද්ධති කියලා. ඔය කියන විදිහට මේ අපිට මේ හිතුණා දැන් අපේ මන්ත්‍රීතුමාලාට හිතුණාන් පස්සේ අපි හෙට වැවක් පනිනවා මේ ගමට ඔයගොල්ලෝ ඡන්ද දෙන්න කියලා ඇවිල්ලා කියනවා. හැබැයි ඉතින් එහෙම හිතුමනාවට වැව වදින්න බෑ. ඔය කියන විදිහට ඒ රටාව අඳුරගෙන ඒ මහ පොළොව අඳුරගෙන ඒ භූමිය අඳුරගෙන ඕන කරන්ට ඒකයි ඔය කියන්නේ. හැබැයි ඉතින් මේ දරුණුදේර මහත්තයෝ ඔය දැන් කොහොම කරයි කියලා ඔය වැව දැන් හරියටම ඔය වැව බැඳුනයි කියමුකෝ. ඉතින් ඔය වැව මේ අපි හරියට ප්‍රයෝජනවත් ගන්නවද අද කාලේ? එහෙම නැත්නම් මේ ඕක රැක ගන්න එහෙම අපිට ක්‍රමවේදයක් තියෙනවද දන්නේ නැහැ නේ. අවුරුදු 30ක් 40ක් තිස්සේ අපි වැව් හැදුවා. මේ අවුරුද්දේ හදනවා තවත් අවුරුද්දක් නේද ජයතිලක මහත්තයා. අවුරුද්දක් දෙකක් යනකොට අපේ අය කෑ ගහනවා අපේ වැව අහවල් තැන දුර්වලයි. අහවල් තැන දුර්වලයි. හැමදාම වැව් හදන්න පටන් ගන්නවා. මේක පුදුම දෙයක්. ලංකාවේ ආණ්ඩුවෙන් ව්‍යාපෘති වලින් ආධාර වලින් විශාල කොටසක් මේ වැව් වලට යනවා. හැබැයි කිසිම දවසක වගතුවක් උනේ නැහැ. අවුරුද්දක් දෙකක් යනකොට ආපහු මේ වැව පරණ තත්වයට මෙනවා. අපි කියන්නේ මෙන්න මේ හදන වැව් හදන ක්‍රමේ නෙවෙයි. දැන් අද නෙවෙයි හෙට සිලිමිණ පත්තරේ බලන්න මේ දැන් තියෙනවා කෝටි මන් දන්නේ කොච්චර ප්‍රමාණද ඒවා ගණන් කරන්න බැරි තරම් ධනස්කන්ධ රජයේ වියදම් කරනවා වැව් හදන්න. හැබැයි වැරදිලා පරණ විදිහට වැව් හදන්න ගියොත් අපි විශාල අමාරුවක වැටෙනවා. ඒ නිසා අපි වැව් හදන ක්‍රමයක් තියෙනවා. වැව හදන්න ඕන තමයි. වැවට එන රොන් මඩ නවත්ත ගන්න ඕන. වැව වටේට තියෙන කැලේ ආපහු හදන්න ඕන. නැත්තම් වාෂ්පීකරණ වෙලා මේ වතුර ඔක්කොම යනවා. ඒ වගේම අර උඩ තියෙන වැවට වතුර එන කොටස ඔය හේන් කරලා රසායනික දේවල් දාලා විසසහිත දේවල් වතුරට ගේන්න එපා. ඒ නිසා අපි ලෙඩ වෙනවා. ඇත්තටම වැවකින් එන ලාභ ප්‍රයෝජනය කුඹුරට වතුර දෙන එක විතරක් නෙවෙයි. ඒක හැබැයි මොකෝ මේ දැන් අපි හැමෝම හිතන් ඉන්නවා වැවක් තියනවා වැවෙන් වතුර ටික කුඹුරට හරවලා කොහොම හරි කන්නේ අස්වද්ද ගත්තම ඒක ගෙට ගත්තම හරිය කියලා. හැබැයි මං අහලා තියෙනවා ඔය අපේ මුතුන් මිත්තා කාලේ ඉඳලා මේ වැවත් එක්ක ලොකු සහජීවනයක් තිබුණා කියනවනේ ඒකට ඒගොල්ලෝ මේ එක නීති ඒ කියන්නේ නීති රීති ටිකක් ගමේ ඇත්තෝ විසීම හදාගෙන තිබුණලු. ඒ කියන්නේ වැවේ වතුර ගැනීමේදී ළඟට වතුර අඩු කාලෙදී මොකද කරන්නේ? වැව් ඉහත් ආවට මොකද කරන්නේ? ඒක යට තියෙන කෝටා වැටි ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ ඔක්කොම මේ මං හිතන්නේ අපේ මේ තරුණියෝ ඔය ගැන හුඟා දැනුවත් නැතුව ඇති. අපි පොඩ්ඩක් කිව්වනම් මේ තරුණ දැනගන්නටත් එක්ක අපි මේ හදලා දෙන්නා වූ වැව් කොහොමද මේ වැව් ඉහත්තාව ආරක්ෂා කර ගන්න ඕන? එහෙම නැත්නම් අපේ කෝටා වැටි ආරක්ෂා කර ගන්න ඕන. ඒ ආවට භූමිය කොහොමද මේ රැකගන්නේ මේ වැව කියලා කිව්වනම්?
ඉතින් මහත්තයා මේ අනපනත් ගැනත් කිව්වනේ. ඔව්. මට හිතෙනවා අපේ ගම්වල මේ පොඩි අය දන්නේ නැති, තරුණ අය දන්නේ නැති තිබුණා අනපනත්. ඒවට කිව්වේ දහාන කියලා. අනපනත් 10ක් තිබුණා. ජයතිලක මහත්තයලා එහෙම දන්නවා. මේ අනපනත් වලින් කරේ මොකද්ද කියලා බැලුවොත් ඒ අනපනත් ආපහු හොයලා බැලුවොත් ආය අපිට වෙනත් අනපනත් ඕන නෑ මේ ගමේ වැවේ කුඹුරේ හේනේ ඔය තියෙන தත්ත්වේ පවත්වා ගන්න. අපි දැන් ওই අලුත් වචනයක් තියෙනවානේ තිරසාරත්වය කියලා. හැමදාම මේ විදිහට පවතින්නේ. ඒකේ පළවෙනි දහානේ පළවෙනි එක තමයි දියපත්තායම් තහංචිය. ජලයේ හිග කාලේට අර විදානේ මහත්තයලා ඒ කාලේ හිටියේ නැතුව ඇති. තාත්තලා හිටපු කාලේ. තාත්තලගේ තාත්තලා වෙන්න ඇත. ඔව්. ඔය දැන් මේ විදානේ මහත්තයා උගත් තරුණෙක් කෙනෙක් හින්දා ඉතින් ඔයා මතක නැති ඇති. දියපත්තායන් තහංචි කියලා කියන්නේ ජලයේ හිග කාලේට ගමරාල්ලා, වෙදරාල්ලා, කපුරාල්ලා විදානෙලා එකතු වෙලා තහංචියක් දානවා. ඒක වැවටක් දානවා. හැමතැනටම දානවා. දැන් උඹලා වතුර සීමාවට පාවිච්චි කරපල්ලා. ඒ විදිහට නැතුව දැන් අර බෝල් කණුවක් ගහලා කියනවා මේ වැවට බහින්න එපා. මාළු අල්ලන්නවත් බහින්න එපායි කියලා. ඒ තරම් පරිස්සම් කරගන්න කියලා. ඒක තමයි දහානේ එක. ඒ වගේ දහානේ තියෙනවා